ආයිබෝවන් හැමෝටම අපි අද කතා කරන්නේ 2019 එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකේ 21 වෙනි MCQ ප්‍රශ්න ගැන. මම හැම වෙලේම කියනවා ප්‍රශ්නයක් කියව ගන්න එක සහ ප්‍රශ්නෙක තියෙන වැදගත් කොටස් ලකුණු කරන් යන එක ඔයාට ප්‍රශ්නේ ලියා ගන්න සහ උත්තර ලියන ගන්නකොට හරි ලේසි වෙනවා. ඒක නිසා අපි ප්‍රශ්න කියවන ගමන් වැදගත් දේවල් ලියාගෙන පැහැදිලි කරගෙන යන්න. 21 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට තියෙන්නේ physiological response to acute blood loss include කියලා ස්ටේට්මන්ට් එකක් දීලා true the false කියලා අහලා තියෙන්නේ. මේකේ ඔයාලට physiological කියන එක වැදගත් වෙනවා සහ acute blood loss කියන එක වැදගත් වෙනවා. physiological කියන්නේ යම් කිසි ක්‍රියාවකට අපේ ශරීරයේ දක්වන ප්‍රතිචාරයක් ගැන. එතෙන් ගියා අපි blood loss කියන එක ගැන පොඩ්ඩක් මෙතන ඔයාලට දලා අදහසක් තියෙන්න ඕන. අපි blood loss එක phases දෙකකට වෙන් කරලා කතා කරනවා. එකක් acute blood loss එක, අනිත් එකට අපි කියනවා chronic blood loss එක කියලා. acute blood loss එක කියන්නේ ඔයාගේ injury එකක් හරි accident එකක් හරි නිසා ඔයා හදිස්සියේ රුධිර වාහනයකට ලක් වෙනවා නම් ඒක කියනවා අපි acute එකක් කියලා. chronic condition එක අපි හිතමු peptic ulcer වගේ එකක් නිසා ඔයාට blood loss එකක් වෙනවා නම් අපි ඒක chronic blood loss එකක් විදිහට හඳුන්වනවා. තවදුරටත් blood loss එක අපි external blood loss සහ internal blood loss විදිහට classify කරනවා. external blood loss එකක් තව උදාහරණයක් කියනවා අපි කියමු hemorrhoid වගේ condition එකක් නිසා ඔයාලට blood loss වෙනවා නම් ඒක external condition එකක්. අපි හිතමු stroke එකක් නිසා වගේ condition hemorrhagic stroke එකක් වගේ condition එකක් නිසා ඔයාලට blood එකක් loss වෙනවා නම් ඒක අපි කියනවා internal condition එකක් කියලා. අපි option A එක කතා කරමු. මෙතනද කියනවා erythropoietin secretion එක කියලා. ඒගොල්ලෝ option A එකට දෙනවා. මේක erythropoietin කියන එක වැදගත්. මෙතන secretion කියන එකෙන් අදහස් වෙන්නේ මේගොල්ලෝ erythropoietin ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. අපි erythropoietin කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. erythropoietin කියන්නේ mainly hormone එකක්. අපේ kidney වලින් ස්‍රාවය වෙන hormone එකක්. මේක අපේ අපි කියනවා erythrocytes එහෙම නැත්නම් erythropoiesis කියන process එකට අපේ bone marrow වලින් red blood cell හදන process එකට ගොඩක් දායක වෙන hormone එකක්. මෙතන අපි blood loss එකකදී අපේ tissue level එකේ oxygen level එක අඩු වෙන නිසා එයා RBS ප්‍රමාණය වැඩි කරගන්න erythropoietin secretion එක වැඩි කරනවා. හැබැයි මේක acute place එකේදී එහෙම එකපාරට active වෙන්නේ නැහැ. chronic blood loss එකකදී තමයි erythropoietin secretion එක වැඩි වෙන්නේ. හැබැයි acute එකකදී පොඩි ප්‍රමාණයක් හරි වැඩි වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා මේක පොඩ්ඩක් doubtful option එකක් තියෙන statement එකක්. මේක acute එකෙත් පොඩ්ඩක් හරි secretion එක stimulate වෙන්න පුළුවන් නිසා අපි true statement එකක් විදිහට මෙතනදී සලකමු. හැබැයි mainly මේක වෙන්නේ chronic blood loss එකකදී තමයි. අපි ඊළඟ statement එකට යන් B වල කියනවා inhibition of vasopressin secretion එක කියලා. inhibition එකක් සහ vasopressin කියන දෙක ඔයාලට මෙතනදී වැදගත් වෙනවා. මෙතන inhibition එකක් කියන්නේ හැම වෙලේදීම අඩු වෙන දෙයක්. ඊට පස්සේ අපි කතා කරමු මෙතනදී vasopressin කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි මේකට තව නමක් කියනවා. අපි මේකට ADH කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි තවදුරටත් දිගහැරලා කියනවා නම් මේක anti diuretic hormone එක කියලා අපි කියනවා. මේක mainly ඔයාගේ hypothalamus එකකින් තවත් ස්පෙસિෆික් කරලා කියනවා නම්
posterior pituitary gland එකෙන් secrete කරන hormone එකක්. මේක hypothalamus එකේ secrete වුණාට මේක add කරන්නේ වගේ kidney වලදී. මෙතන antidiuretic කියන එකේ තේරුම anti කියන්නේ against කියන එක. diuretic කියන්නේ අපි කියන urine output එක වගේ සම්බන්ධය. ඒ කියන්නේ urine output එකට against තමයි මෙයා ක්‍රියා කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක hypothalamus එකකින් mainly මේක secrete වෙන්නේ. මෙයාගේ action එක බොහෝ දුරට තියෙන්නේ body එකේ water reabsorption එක වැඩි කරන එක සහ salt retention එක. ඒ කියන්නේ sodium වගේ අයන අපේ ශරීරේ රඳවා ගන්න එක වැඩි කරන එක තමයි මෙයාගේ main action එක. එතකොට මෙතනදී මේගොල්ලෝ කියන්නේ inhibition එකක් ගැන. inhibition එකක් වුණොත් එහෙම වෙන්නේ වාගේ diuretic වෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ body එකෙන් water සහ ලවණ ඉක්මනට එළියට යනවා. inhibition එකක් වෙනවා. මෙයා කරන්නේ මෙතනදී ඇත්තටම vasopressin secretion එක වැඩි වෙනවා. ඒ කියන්නේ වාගේ fluid volume එක වැඩි කරගන්න. එහෙනම් අපි මේක Paul statement එකක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ මෙතනදී. අපි ඊළඟ එක බලමු. C වල දීලා තියෙනවා අපිට polyuria කියලා. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් poly කියන්නේ හැම වෙලේම ගොඩක් කියන එක. මෙතන urea කියන එක urination එක සම්බන්ධව තියෙන term එකක්. polyuria කියන්නේ එහෙමනම් ගොඩක් urination එක වෙනවා කියන එක. අපි polyuria කියන එක සලකන්නේ urine output එක ලීටර 2.5 සහ 3ට වඩා වැඩි වෙනවා නම් එහෙම condition එකක් polyuria කියලා කියනවා. ඒත් ඇත්තටම blood loss එකේදී ඔයාගේ fluid volume එක අඩු වෙන නිසා body එක try කරන්නේ fluid loss වෙන එක හැම අතකින්ම නැති කරගන්න. එහෙමනම් urine output එක වැඩි කරන එක නෙමෙයි ආ කරන්නේ අඩු කරන එක. ඒකට අපි කියනවා oliguria කියලා. කියන්නේ urine output එක අඩු කරන. එහෙනම් මේ statement එක අපිට true එකක් විදිහට සලකන්න බෑ. වෙන්නේ මේකේ opposite එක. ඒ කියන්නේ polyuria නෙමෙයි වෙන්නේ oliguria තමයි වෙන්න ඕන. එහෙනම් අපි මේක false statement එකක් විදිහට සලකමු. ඊළඟට අපිට ඔප්ෂන් එකට යනවා නම් අපිට D වල තියෙන්නේ sympathetic stimulation එක කියලා තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ කියන්නේ sympathetic එකේ action එක stimulate එකක් කියන එකෙන් අදහස් කරන්නේ හැම වෙලේම වැඩි වෙනවා කියන එක. එහෙනම් sympathetic action එක වැඩි වෙනවා කියන එක තමයි මෙතනදී මෙයාලා කියන්නේ. අපිට true the false කියලා තෝරන්න තියෙන්නේ. ඇත්තටම blood loss එකකදී ශරීරය අපිට අහිමි වෙන තරල ප්‍රමාණය එහෙම නැත්නම් fluid ප්‍රමාණය නිසා අපිට අහිමි වෙන දේවල් යථා තත්ත්වයටපත් කරගන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒකකදී ප්‍රධාන ක්‍රමයක් විදිහට ඒගොල්ලෝ අපේ sympathetic system එක activate කරනවා සහ parasympathetic actions අඩු කරනවා. ඒක shut down කරලා sympathetic action තමයි අපේ body එකේ ඒගොල්ලෝ වැඩි කරන්නේ. එතකොට sympathetic actions ගැන තව කතා කරනවා නම් අපි මෙයා අපේ heart rate එක වැඩි කරලා දෙනවා. එතනින් ගියාම අපි කියනවා RAAS එහෙම නැත්නම් renin angiotensin renin aldosterone system එක activate කරලා දෙනවා. වගේ sympathetic actions වැඩි කරනවා. ඒක අපි දන්න අපේ cardiac output එක, heart rate එක සහ stroke volume එක අතර සම්බන්ධයක් තියෙනවා.
එක ලකුණු කරලා දුන්නා අපිට මේක true statement එකක් ගන්න. අපිට ඊට පස්සේ e එකේ තියෙන්නේ thirst එක කියලා. අපි මුලින්ම thirst එක කියන්නේ මොකක්ද කියන එක ගැන දලා අදහසක් ගමු. අපි දන්නවා අපේ මේක මෙකැනිසම් එකක්. අපේ fluid volume එක අඩු වෙලා කියන එක ගැන අපේ brain එකට message එකක් ගියාම එයා අපිට අපේ water intake එක වැඩි කරන්න කියලා අපිට එවන message එක තමයි අපි කියන thirst එක. එහෙම නැත්නම් පිපාසය කියලා අපි හඳුන්වන්නේ. මේකත් mainly අපේ hypothalamus එක හරහා regulate වෙන්නේ. අපි කියන අපේ මේ blood එකේ loss එකක් ආවම blood එකේ osmolarity එක වැඩි වෙනවා කියලා. ඒ වැඩි වෙන osmolarity එක maintain කරගන්න එයා fluid intake එක වැඩි කරගන්න අපිට එවන message එක තමයි thirst එක. එහෙනම් මේ statement එක අපිට true statement එකක් විදිහට ගන්න පුළුවන්. අපි දැන් මෙතනදී අපි කියපු මේ කතා ටික ඔක්කොම පොඩි diagram දෙකකින් තවටිල්ට පොඩ්ඩක් පැහැදිලි කරගමු. ප්‍රශ්නකින් ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. ඇත්තටම අපි සැලකුවොත් hemorrhage එකක් එහෙම නැත්නම් blood loss එකක් කිව්වහම අපේ venous return එක එහෙම නැත්නම් heart එකට එන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම central blood volume එකත් අපේ blood volume එක loss වෙනකොට අඩු වෙනවා. ඒක නිසා stroke volume එක, cardiac output එක සහ atrial pressure එක අඩු වෙනවා. atrial volume එකත් අඩු වෙනවා. මේවා sense කරනවා අපේ ශරීරයේ තියෙන එක එක ස්ථාන වලින්. baroreceptors ඒ වගේම chemoreceptors වගේ ඒවෙන් අපේ brain එකට message ගෙනියනවා ඔයාගේ blood volume එක අඩුයි කියලා. එතකොට brain එකෙන් ඒකට adjust කරගන්නවා. ගොඩාක් වෙලාවට sympathetic response තමයි දෙන්නේ. heart rate එක, contractility එක සහ arterial contraction එක, venous contraction එක වගේ සහ renin release එක වගේ sympathetic actions වැඩි කරලා යා cardiac output එක වැඩි කරලා දෙනවා. ඒ වගේම atrial blood pressure එක වැඩි කරලා දෙනවා. ඒ වගේ mechanism තියෙනවා. ඊළඟට අපි මේ diagram එකෙන් කතා කරනවා decreased blood volume එකකට කොහොමද ශරීරයේ response කරන්න කියලා. endocrine mechanism සහ neural mechanism කියලා දෙකකට බෙදෙනවා. endocrine එකේ තමයි අපි ඉස්සෙල්ලාට කතා කරපු ADH antidiuretic hormone එක, angiotensin 2 එක අපි කිව්වා අර සහ erythropoietin අපිට හම්බුනොත් සහ aldosterone වගේ දේවල් endocrine system එකට සම්බන්ධ hormones සරහා blood volume එක වැඩි කරන mechanism ක්‍රියා කරනවා. ඒකෙන් hematosis restore ඒ කියන්නේ එහෙම නැත්නම් අපේ blood pressure එක maintain කරන්න actions දෙනවා. ඒ වගේම neural mechanisms අපි කියමු baroreceptors and chemoreceptors වගේ අර pressure sensitive receptors වලින් ඒගොල්ලෝ මේ sense කරාම blood pressure එක අඩුයි කියලා brain එකේ cardiovascular center එක stimulate වෙලා සහ මේ වගේ දේවල් හරහා අපිට ගොඩක් වෙලාවට අපේ hematosis එක එහෙම නැත්නම් blood pressure එක regulation වෙන ක්‍රියාවලිය maintain කරන්න ගොඩක් දුරට දායක වෙනවා. මේ ප්‍රශ්න ගැන ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් කරන්න සහ මම හිතනවා මම පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරා කියලා. මෙතනින් එහාට ඔයාට මේ ප්‍රශ්نين තව ඉගෙන ගන්න තියෙන්නේ ඔයා blood loss ගැන කියවන්න. කොහොමද මේක manage කරන්නේ? මොනවාද symptoms patient කෙනෙකුට blood loss එකක් එක්ක එන්නේ? සහ කොහොමද මේක ඔයා maintain කරන්නේ? තව ප්‍රශ්නයකට කියන එක ඔයා ඉගෙන ගන්න ඕනේ මෙතනින්.